समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාර කතරින් ඈතර වනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි, අද දවසෙත් අපි මේ වඩන්නට පුළුවන් හිත වඩාගන්නේ දියුණු කරගන්නේ කොහොමද කියලා ඊයේ නතර කළ තැනින් ආරම්භ කරලා ඉදිරියට විමසා බලන්නයි අපේ සූදානම. ලෞතුරු ගුණ වන්දනාවෙන් සම්බුදු පූජාවෙන් මෙත් ගුණ භාවනාවෙන් නිවි සංසිඳුණු සිත් ඇති මේ හැමදෙනාම නිවාසනසාගත් සිතින් යුක්තවම මේ ධර්මයට සවන්පත් යොමන්ට ඕන. සැබවින්ම මේ දේශනාවන් පවත්වන්නේ මේ පිරිස ගැන විතරක් හිතලා නෙමෙයි, මුළු ලෝකයම අරමුණු කරගෙන මුළු ලෝකයට පිහිටක් වේවා කියන අදහසිනුයි මේ දහම් කරුණු ටික විවරණය කරන්නේ. පින්වතුනි, අපි ඊයේ කතා කළා හිත හදන කෙනෙක් පළමු කොට අපේ හිත කෙලෙසෙන කිලුටු වෙන රාග ද්වේෂ ආදී ඇති වෙන යම් අරමුණු ඇතනම්, යම් පුද්ගලයෝ වේනම්, යම් ස්ථාන ඇතනම් අන්න ඒ බඳු තෙන් හඳුනාගෙන අත්හල යුතුයි කියලා. අපි යම් මාවතක අනතුරක් විපතක් තියෙනවා නම් ඒ අනතුරු මාවත අතහැරලා වෙනත් පාරකින් අපේ ගමන සිද්ධ කරගන්නවා වගේ යම් යම් පුද්ගලයෝ යම් යම් දර්ශන අරමුණු යම් යම් ස්ථාන යම් යම් මාතෘකාවන් අපට සමීප වෙනකොට අපේ හිත කෙලෙසෙන බවක් කිලිටු වෙන බවක් වේ නම් පළමු කොට ඒ බඳු දේ පරිවර්ජණය කළ යුතුයි කියලා අපි අහගත්තා, ඉගෙන ගත්තා. ඊළඟට අපට තිබුණා අපිට කැමති අරමුණු විතරක් තියාගෙන අකමැති අරමුණු වලින් තොර වෙච්ච ලෝකයක් අපිට කොහේවත් හොයාගන්න බෑ. මහ කැලේකට වනාන්තරයකට ගියත් අපි අකමැති අපේ හිත කෙලසන්නට හේතු වෙන අරමුණු නැතුව නොවේ. ඒවේ අඩුවක් තියෙන්න පුළුවන්, නැතුව නොවේ. ඒ නිසා අපට ලෝකේ කොහෙන්වත්
ඒ හිත කෙලෙසන්නේ නැති සොඳුරු අරමුණු පවණක් පවතින ස්ථාන හොයාගන්න බෑ. ඒවේ අඩුතෙන් හොයාගන්න පුළුවන්. ඒ බඳු අඩුතෙන් ශූන්‍යාගාර අපේ ජීවිතවලට සරිලන ගැළපෙන ප්‍රමාණයට සොයා ගැනීම, සපයා ගැනීම මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාගෙම යුතුයකම වගකීම වෙනවා හිත හදන්න නම්. ඊළඟට තමයි ලෝකෙ මොනතරම් අරමුණු තිබුණත් ඒ අරමුණු ඔක්කොම ඇතුළු වෙන්නේ අපට තියෙන ඇහැ කන නාසය දිව කය ආදී මේ දොරටු වලින්. ඒ හැම අරමුණක්ම ඇතුළට අරගෙන එන්නේ ඇහැ කන නාසය දිව කය කියන මේ දොරටු වලින්. ඇතුළට ගේන අරමුණු ගබඩා කරගන්නවා, තැන්පත් කරගන්නවා මනස තුල. ඒ තැන්පත් කරගත්ත, ගබඩා කරගත්ත දේවල් තමයි ඊළඟට නැවත නැවත සිතින්ම ආවර්ජණය වෙන්නේ. මේ ටිකක් පැහැදිලි කරගන්න ඕන. ලෝකේ මොනතරම් විසම භාග අරමුණු තිබුණත් ඒ අරමුණු ලැබෙන්නේ නැහැ මගේමයයි කියා ගන්නා වූ ආයතන නොතිබුණා නම්. ආයතන කියන්නේ මොනවද? ඇහැ ආයතනයක්, චක්ඛ ආයතන, කන ආයතනයක්, සෝත ආයතන, නාසය ආයතනයක්, ගාන ආයතනය, දිව ආයතනයක්, ජීව ආයතනය, කය ආයතනයක්, කාය ආයතනය, මනස ආයතනයක්, මන ආයතන. ආයතනයක් කියනකොට ඔබ දන්නව මොකක්ද කියලා? ආයතනයකින් යම් කිසි ක්‍රියාමාර්ගයක්, යමක පැවැත්මක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ චක්කු ආදී ආයතන තුලින් තමයි අපේ සසර පවත්වන්නේ. මේ අනන්ත දිගු සංසාර ගමන අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන ආවේ මේ ආයතන ටික. ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය තමයි අපේ සසරේ පැවැත්ම කියලා කියන්නේ. ඒ නිසා මේවට ආයතන කියලා කියනවා. ඒ ආයතන වලින් අරමුණු ඇතුළු කරලා දෙනවා. අරමුණු එකතු කරලා දෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් කොහේ හරි ලෝකේ තියෙන හිත කෙලෙසන, කිලුටු කරන කුණු ගොඩවල්, අසුචි ගොඩවල් වගේ අරමුණු ඇතුළට අරගෙන එන්නේ මගේම ඇහැ, මගේම කන, මගේම නාසය, මගේම දිව, මගේම කය. මේ පහෙන් ගේන ඔක්කොම අසුචි ගොඩවල්, කුණු ගොඩවල්, හිත කෙලෙසෙන අරමුණු මනසත් කිසි වග විභාගයක් නැතුව අනුවන කමින් තැන්පත් කරගන්නවා. ඒ තැන්පත් කරගත් අරමුණු ආපහු නැවත නැවතත් සිහි කරවා හිත කෙලෙසනවා, කිලුටු කරවනවා. මෙන්න මේ ධර්මතාවය අපි අපත් එක්ක එකතු වෙලා හඳුනා ගන්න ඕන. මගේ ඇහැට පේන, ඇහැට දැකපු අරමුණකින් නෙමෙයිද, ඇහෙන් ලබා දුන්නු අරමුණක් නිසා නොවේයිද මගේ හිත සරාගී වුනේ, ලෝභ සහගත වුනේ, තෘෂ්ණාවෙන් යුක්ත වුනේ, කෑදර කමින් යුක්ත වුනේ. මගේ ඇහැම මට ලබා දුන්නු අරමුණක් නිසා නෙමෙයිද මම කෝප වුනේ, තරහ අමනාප හදාගත්තේ,
මේ ඇහෙන් ගත්ත අරමුණු නිසා නෙවෙයිද? කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත්ත අරමුණු නිසා නෙවෙයිද? ඔබ හිතලා බලන්න, ඔබ තෘෂ්ණාවෙන් මන්මත් වෙච්ච තැනක්, අන්ධ වෙච්ච තැනක්. අපි කියනවානේ රාගය අන්ධයි කියලා. ඒ බඳු අන්ධ වෙච්ච තැනක් ජීවිතේ හිතලා බැලුවොත් ඔන්න ඔය ආයතන වලින් ගෙනහැල්ලා දුන්නු අරමුණක්. ඔබ කෝපයෙන් පීඩිත වෙලා තව කෙනෙකු මරා දමන්න, තව කෙනෙකුට පහර දෙන්න තරම් දැඩි කෝපයටපත් වෙච්ච අවස්ථාවක් ගැන ඔබ හිතලා බැලුවොත් ඒ අරමුණ ඔබට ළඟා කරලා තියෙන්නේ, සමීප කරලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, කය. ඒ දොරටු වලින් තමයි ඔබව කාමයට, කෝපයට යොමු කරන ඒ අරමුණු ගෙනහැල්ලා දුන්නේ. ඒ නිසා අපි ඇහැ, කන, නාසය, දිව, කය කියන මේ ආයතන ටික දැක ගන්න ඕන. අපිව කෙලෙසන්න, අපව කිලුටු කරන්න නොයෙක් කුණු අසුචි වැනි දුගඳ හමන අරමුණු ඇතුළු කරවන, ඇතුළට ගෙනහැල්ලා හිත කෙලෙසන, කිලුටු කරන තැන් හැටියට දකින්න ඕන මේ ආයතන, පංච ආයතනයේ විශේෂයෙන්ම. ඒ ආයතන නොතිබුණා නම් ලෝකේ අරමුණු මොනවා තිබුණත් අපිට බාධාවක් නැහැ. ලෝකේ තියෙන විෂම භාග අරමුණු පෙන්නලා, අහන්න, දැනෙන්න සලස්සලා අපේ හිත කලම්බන්නේ, කෝප කරවන්නේ මේ ආයතන හරහා. ඒ නිසා මෙන්න මේ ආයතන ගැන අපි පාඩමක් ඉගෙන ගන්න ඕන. බුදුහාමුදුරුව මොනවද මේ ආයතන ගැන දේශනා කළේ? මේ ආයතන ගැන ටිකක් හිතන්න ඕන. මේක භාවනාවක්. ඉන්ද්‍රිය භාවනාව. ඒක නිවන දක්වාම තියෙන භාවනාවක්. අපි එච්චර ගැඹුරට කතා කරන්නේ නෑ මෙතනදී. නමුත් ඒක භාවනාවක්. ඒ වගේම සීලයට ඇතුළත් වෙනවා. මොනවද මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ? එහෙම නැත්නම් ద్వාර කියලා කියන්නේ මොකද්ද? ආයතන කියන්නේ මොකද්ද? මේ එකම නම් වලින් හඳුන්වනවා. එකම දේ. මේ ආයතන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඇහැ මායя. මේ ඇහැ වදකේ. මේ ඇහැ සතුරෙක්. දැන් ඔබට හිතෙයි ඇහැ කොහොමද මාරයෙක් වෙන්නේ? ඇහැ කොහොමද වදකෙක් වෙන්නේ? ඇහැ කොහොමද සතුරෙක් වෙන්නේ? ඇත්තටම මේ ලෝකේ ඉන්න මහා භයානකම මාරයා, වදකයා, සතුරා කවුද කියලා හෙව්වොත් මෙන්න මේ ආයතන ටික පෙන්වන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, මට කියා දෙන්න, මේ ලෝකේ සත්වයෝ අවීචි ආදී අපායේ උපදිනවනේ. තිරිසං ආත්මයේ උපදිනවා, පෙරේත ලෝකේ උපදිනවා, මේ සතර අපායේ උපදිනවනේ. මේ සතර අපායේ උප්පත්තිය පිණිස මේ ලෝකේ අපිට ඉන්න පරම සතුරෙකුටවත් අපිව අරගෙන යන්න පුළුවන්ද? ඒ තරම් කල්ප ගාණක් වද දෙන සතර අපායේ තැනකට ගෙනහිල්ලා අපිව අතරමං කරන්න පුළුවන්ද ලෝකේ ඉන්න පරම සතුරෙකුටවත්? ඉහළම පෙළේ පරම සතුරෙකුටවත් ඒ ටික කරන්න බෑ. එච්චර අපරාධයක් කරන්න බෑ. හැබැයි මේ ඇහැ ඔබේ සිත කාමයට, කෝපයට පත් කරලා ඒ කාමයේ, කෝපය වර්ධනය වෙලා කාම ඡන්ද ව්‍යාපාද දක්වා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මනෝ කර්ම කාය කර්ම වාක් කර්ම කර්මපත දක්වා වර්ධනය වෙලා ඒ කර්ම විපාකයෙන් ඔබව කල්පයක් පැහැෙන අවීචිය උපදවන්න පුළුවන්.
අසුර භවනේ උපදවන්න පුළුවන්. പ്രേත ආත්ම භාවයේ උපදවන්න පුළුවන්. තිරිසනෙක් කරලා උපදවන්න පුළුවන්. මෙච්චර වද වේදනා දෙන්න පුළුවන්ද වෙන කෙනෙකුට? අන්න මායя කියලා කියනවා සසර යොදවන නිසා. දුකට පමුණුවන නිසා. දැන් මේ ඇහැ මේ සාංශාරික වශයෙන් හිතුවාම මේ ඇහැ නිසා ඇහැට ලැබෙන අරමුණු නිසා සිත කෙලෙසිලා කර්ම රැස් කරගෙන අපාය ආදී දුගතියට යොමු කරන නිසා ඇහැට කියනවා මාරයෙක් කියලා. ඇහැ වදකෙක්. වදකයා කියලා කියන්නේ දරුණු දඬුවම් වද වේදනා දෙන කෙනා. මේ ඇහැ නිසා අපි කොච්චර සංසාරිකව වද වේදනා විඳිනවද? අපායේ විඳින දුක ගැන හිතුවොත් ඒ හැම දුකක්ම පැමිණෙව්වේ කවුද කොතනින්ද? ආරම්භයේ මේ ආයතන ටික වෙනවා. එනිසා වදකේ සතුරේ අපිට ඒ සතර අපායෙන් වෙන දේ පසකින් තිබේවා. මේ ජීවිතය ගැන අපි කල්පනා කළොත් එහේ අපට වදකෙක් මාරෙක් සතුරෙක් වෙලා නැද්ද? ඔබ එහෙන් දැකපු යම් අරමුණු ඉදිරියේ කොච්චරනම් හඩා වැළපිලා තියෙනවද? ඔබ කොච්චර දුකටපත් කරවලා තියෙනවද? නොකා නොබී නිදිවරාගෙන කොච්චර දුකසේ කාලය ගෙවලා තියෙනවද? මේ හැවිසින් පෙන්නපු අරමුණු නිසා. හොඳට හිතලා බලන්න ළමා වියේ ඉඳලා මේ මොහොත දක්වා මේ ඇහැ සමහර වාරවල මාරෙක් වගේ සති ගණන් මහා දුක් වේදනා ඇති කරන දර්ශන පෙන්නලා තියෙනවා. කන්න බොන්න හිතෙන්නේ නැති නිදා ගන්න බැරි තරමට හිත දුකට සංවේගයට පත් කරපු දසුන් පෙන්නලා තියෙන මේ ඇහෙන්. වදකෙක් වගේ ඒ පෙන්නන දර්ශන නැවත නැවත සිතින් සිහි කර කර සිහි වෙවි වද වේදනා විඳලා තියෙනවා. පරම සතුරෙක් වගේ මහ භයානක දුක් පීඩා ඔබ මෙලවින්ම විඳලා තියෙනවා මේ හැ නිසා. කනනාසය දිව කය නිසා. ඒ නිසා බුදුහාමුදුරුව අපට දේශනා කරනවා මේ හිත වඩා ගන්න කෙනෙක්, හිත දියුණු කරන්න ඕන කෙනෙක් මෙන්න මේ ආයතන ගැන යථාර්ථවාදීව හිතන්න ඕන. අපි ඇහැ මම මගේ කියලායි දකින්නේ. තෘෂ්ණාවෙන් අරගෙන තියෙන්නේ මේ ආයතන ටික. හැබැයි බුදුහාමුදුරුව අපට දේශනා කරනවා මේක ඇත්තක් නොවේ. අපි මේ ඇහැ කන නාසය දිව කය කියන තැන පවතින යථාර්ථයේ ඇත්ත දන්නවනම් දකිනවනම් මේකට මම කියන්නේ නෑ කියනවා. අපි මොහොතක් හිතලා බලමු පින්වතුනි ඇහැ කියන්නේ මොකක්ද කියලා. ඇස කියලා කියන්නේ සංකත ධර්මය. මේ ශාසනයේ වචන දෙකක් තියෙනවා සංකත අසංකත කියලා. අසංකත කියනවා නිවනට. නිවනින් මෙහා හැම දෙයක්ම තුන් ලෝකයේ අනුව ගිය හැම ධර්මයක්ම රූප චිත්ත චෛතසික මේ හැම ධර්මයක්ම සංකතයි. සංකත කියන වචනේ තේරුම හටගත්. මොනෙන් හටගත්ද? හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත් කියන අදහස තමයි සංකත කියන වචනේ තේරුම. හටගත්තා කියනකොට එතන තියෙන්නේ උත්පත්තිය. උත්පත්ති ලක්ෂණය. දැන් බලන්න මේ ඇහැ හටගත් එක. උපන් එක. මොනවද මේ ඇහැ හටගන්න හේතු වෙලා තියෙන්නේ? හේතු හතරක් තියෙනවා.
කර්ම, චිත්ත, ඍතු, ආහාර. මේ සතර හේතු වෙනුයි ඇහැ හටගෙන තියෙන්නේ. දැන් මේ ඇහැට ආහාර නැති වුණා නම් ඇහැ පේන්නේ නැහැ. අපි කියනවානේ අපේ වෛද්‍යවරු කියනවා විටමින් අඩු වෙලා මේ ඇහැ දුරු වෙලා තියෙන්නේ. ආහාර අඩුව නිසා. අන්න ආහාරය අඩු වුණොත් මේ ඇහැ නොපෙනී යන්න පුළුවන්. ඇහි පැවැත්ම විඳින්න පුළුවන්. ඒ වගේම ඍතුව වෙනස් වුණොත් ඍතුන්ගෙන් ලැබෙන ස්වභාවය වෙනස් වුණොත් මේහ වෙනස් වෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණත් කර්මයෙන් ලබන පිහිට නොලැබුණොත් කර්මයෙන් ලබන උපකාරය නොලැබුණොත් එහැ පේන්නේ නැහැ. එහි කිසි අඩුවක් දෝෂයක් නැහැ. නමුත් එහි කර්මජ රූපනේ. ඒ හැපෙන්නේ නැහැ. ප්‍රතිකාරත් නැහැ. ඒ මොනවා තිබුණත් සිත සම්බන්ධ නැත්තම් එහෙකට එහැ පේන්නේ නැහැ. සිතත් එකතු වෙන්න ඕන. සිතින් උපදින රූපත් උපදින්න ඕන. මෙන්න මේ කර්ම, චිත්ත, ඍතු, ආහාර වැඩි විස්තර කරන්නේ නැහැ. ඉගෙන මේ හේතු ටික එකතු වෙලා තමයි එහි හටගන්නේ. ප්‍රත්‍යයෙන් හටගන්න නිසා එහි හටගත් එක. ඒ කියන්නේ උත්පත්ති ලක්ෂණය. උත්පත්ති දුක්ඛ ලක්ෂණය. ඉපදීම දුකයි. එහි කියන්නේ ඉපදීච්ච දෙයක්, හටගත්ත දෙයක්. හොඳයි, උපන්න නම් යමක් දිරන්න ඕන නේද? මේ ඇහි නැද්ද දිරා යාමක්? දැන් ඉස්සෙල්ලා පෙනුණා වගේ දැන් මියතන්ට පේන්නේ දිරා ගිහිල්ලා. ඔන්න ජරාවේ දුක්ඛ ලක්ෂණේ තියෙන ඇහත් එක්ක. ඊළඟට මේ ඇහැ ලෙඩ වෙන්නේ නැද්ද? නොයෙක් ලෙඩ ඇවිල්ලා ඇති මේ ඇස් වලට. එහෙනම් ඇහැ කියන තැන තියෙනවා ලෙඩ වීමේ දුක්ඛ ලක්ෂණය. මේ ඇහැ නොපෙනීම යන්න බැරිද? මේ ඇහැ මැරෙන්න බැරිද? මැරෙනවා. මරණයේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා මේ ඇහත් එක්ක. හොඳයි, මේ ඇහැ ඔබව අප්‍රියන් හා එක් කරවලා නැද්ද? ඔබ කැමැතිම නැති අරමුණු ඔබට පෙන්නලා නැද්ද මේ ඇහැ? ඔබේ ආදරණීය අම්මා ජරපත් වෙලා දුර්වල වෙලා ඉන්නවා. පෙන්වුවේ කවුද? මේ සපද්ද උපන්නේ නෑ. අම්මා බොහෝම අසාධ්‍ය වෙලා ලෙඩ ඇඳේ වැතිරලා ඉන්නවා. පෙන්වුවේ කවුද? ඒ අප්‍රිය දැක්ම පෙන්වුවේ කවුද? අම්මා මිය ගිහිල්ලා පෙට්ටියක් මත ඉන්නවා. ඒ අමිහිරි දර්ශනයේ ලංකලේ කවුද? ඇහැ. අප්‍රියන් හා එක් කිරීමේ දුක්ඛ ලක්ෂණය මේ හැත් එක්ක තිබුණා. ප්‍රිය මනාප දෙයින් ඔබ වෙන් කළා. ආදරණීය අම්මා ඔබව නොපෙනෙන ලෝකයකට ඔබෙන් ඈත් කළා. ප්‍රිය මනාප දෙයින් ඔබ වෙන් කරන දුක ඇහැ නිසා වෙන්නේද? ඔබ ඇහෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙමින් හිටියද දකින්න. ඒ බලාපොරොත්තුෙන් දැස අයා බලාගෙන හිටි අරමුණු නොලැබුණු තැන ඔබට ලැබුණේ සපද්ද දුකද? ඒ බලාපොරොත්තු බිඳ වැටුණු තැන ඔබ හඬා වැළපුණු වාර ඇති. දුක් සෝසුම් හෙළපු වාර ඇති. ආහාර පාන ටික නිින්ද පවා වර්ජනය කරලා ඒ බලාපොරොත්තු බිඳ වැටුණු තැන සෝකී වෙච්ච අවස්ථා ඇති. දැන් එහෙනම් ඇහැ බලාපොරොත්තු දෙයින් නොලැබීමේ දුකක් ඇති කරලා තියෙනවා. දැන් බලන්න, ඇහැ කියලා අපි කතා කරපු තැන තියෙන්නේ මොනවද? ජාති දුක්ඛ ලක්ෂණය, ජරාවේ දුක්ඛ ලක්ෂණය, ව්‍යාධියේ දුක්ඛ ලක්ෂණය, මරණයේ දුක්ඛ ලක්ෂණය, අප්‍රියන් හා එක් කිරීමේ දුක්ඛ ලක්ෂණය,
ප්‍රියංගෙන් වෙන් කිරීමේ දුක්ඛ ලක්ෂණය, කැමැති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය. මෙන්න මේ ටික මේ ඇහැ කියන තැන යෙදිලා නේද? එතකොට අපි ඇහැ කියලා කතා කරලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටිකට. හැබැයි අපිට මේ ලක්ෂණ ටික පේනුනේ නැහැ. අපි ඇහෙන් දැකෙන සොඳුරු මනාප රූප ගැන හිතුවා මිසක් ඇහැ කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත තැනක් කියලා අපි දැක්කේ නෑ, අපිට පේනුනේ නෑ. ඒ නිසා ඇහැ මම, ඇහැ මගේ කියලා අරගෙන තියෙනවා. දැන් ඇහැට මම, ඇහැ මගේ කියනකොට තව විදිහකින් අපි මොනවටද මම මගේ කියලා තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, අප්‍රියන් හා එක්වීමේ, ප්‍රියංගෙන් වෙන් කිරීමේ, කැමැති දේ නොලැබීමේ දුකටයි මම කියලා තියෙන්නේ. එහේ මම මගේ වෙනකොට අපි නොදැනුවත්ව වුණත් මම මගේ කියලා තියෙන්නේ කුමකටද? දුකට. මම මගේ ආත්මය කියලා අපි එහේ අයිති කරගන්නකොට අපි අයිති කරගෙන තියෙන්නේ අන්නර දුක්ඛ ලක්ෂණ ටික. එතකොට ඇහැ කියලා කියන්නේ අපට මෙන්න මේ දුක්ඛ ලක්ෂණ ටික මතු කරලා දෙන තැන. ඒ විතරක් නෙමෙයි, බාහිරය ගත්තත් එහෙමයි. අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. ඔබට ඇහැ පෙන්වනවා ලස්සන රූපයක්. අපි හිතමු මලක් කියලා. ඔන්න ඇහෙන් පෙන්වනවා ලස්සන මලක්. අනේ ලස්සන මලක් කියන අදහස උපදිනවන්න. මොකක්ද මේ මල? ඔන්න හිතම උගන්වනවා, කියා දෙනවා. ඒක රෝස මලක්. ඇතුළතින් අඩුපාඩුව සම්පූර්ණ කරනවා. ලස්සන රෝස මලක්. දැන් මෙතන ඉඳන් බලලා සතුටු වෙන්න පුළුවන්ද? බෑ. දැන් ඔන්න ඒ කෙලෙසන කිලුටු කරන තණ්හා හිත ඔබව තල්ලු කරනවා ඉදිරියට. දැන් ඔබ ලං වෙනවා මල ළඟට. ඈතින් ඉඳලා සතුටු වෙලා සෑහීමකටපත් වෙන්න බෑ. දැන් ලං වෙනවා ඔබ ළඟට. ළඟට ගිහිල්ලා සතුටු වෙන්න පුළුවන්ද බලලා? බෑ, ඒත් නතර වෙන්නේ නෑ. අනහිත මෙහෙවනවා අපිව අල්ලලා බලන්න. අත දිගු කරලා මල අල්ලලා බලනවා. හරිම සියුමැලි. අතටත් හරි මෘදු ගතියක් දැනෙනවා. දැන් සතුටු වෙලා නතර වෙන්න පුළුවන්ද? බෑ. හිත කියනවා සිප ගන්න ටිකක්. හරි සුවඳයි. දැන් අර මල ලං කරලා නාසයට ලං කරලා සිප ගන්නවා. දැන් සතුටු වෙලා නතර වෙන්න පුළුවන්ද? ඒත් බෑ. අනේ මටත් මේ වගේ මලක් නැත්තම් මල් පඳුරක් නැත්තම් අන්න අනුන්ගේ දේ මටත් ලැබෙනවා නම් හොඳයි කියන ලෝභය දැඩි ලෝභයට පරිවර්තනය වෙනවා. ඊළඟට ඉල්ලලා බලන්න ඕන මේන් අතු කෑල්ල. දැන් ඒකේ හිමිකරු ඊටත් වඩා ලෝභයෙක් නම් අනේ ඒක නම් දෙන්න බෑ. එතකොට මොකද හිතෙන්නේ? කුණු ලෝභය. මං උඹෙන් මේක හොඳින් හරි නරකින් හරි ගන්නවා. අන්න ද්වේෂයත් උපන්න, හොඳින් හරි නරකින් හරි ගන්නවා. මොකද්ද මේ උපන්නේ? කර්ම විපාකයේ පිළිබඳ විශ්වාසය අතහැරුණා. හොඳින් හරි නරකින් හරි ගන්නවා. මිත්‍යා දෘෂ්ටිය උපන්නා. දැන් ඔන්න මනෝ කර්ම ටික සම්පූර්ණයි. දැන් කවුරුවත් නැති වෙලාවක් බලලා හොරකම් කරන්න යනවා. මල් පඳුර අරගෙන ගලවගෙන එන්න. එක්කෝ එක විනාශ කරලා එන්න. හොරකමට ගියාම අහුවෙන්න ගියොත් ගහලා මරලා හරි එන්න ඕන. පහර දෙනවා. මැරිලා වැටෙනවා.
පැනලා එනවා. දැන් බේරෙන්න ඕන. කවුරු හරි මේක දැක්කනම් උට තර්ජනය කරනවා. නපුරු බසින්. බොරු කියන්න වෙන උසාවියේ නීතිය ඉදිරියේ මම නම් මේ දේ කළේ නෑ. මං අහවල් තැන හිටියේ. දැන් අන්න නතර වුණේ කොතනද? කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම, අකුසල කර්මපත ළඟ. ඒ අකුසල කර්මපතේ එතනින් නතර වෙයිද? නෑ. ඒ කර්ම විපාකයෙන් ඔබව අපායට ගෙනියන්න පුළුවන් ප්‍රතිසන්දිමේ වශයෙන් ඊළඟට භවයේ. මේ ජීවිතය තුල ඔය සිද්ධිය සිහි කර කර මේ බඳු වරදක් අර මාමුලින් මතක් කළ අත්තානුවාද භය, පරානුවාද භය කවුරුවත් දැක්කද දන්නේ නැහැ. අනුන්ගෙන් චෝදනා ලැබෙයිද? දණ්ඩ භය, නීති ඉදිරියේ දඬුවම් විඳින්න වෙයිද? දුක්ගති භය, මරණයෙන් පස්සේ මේකට විපාක විඳින්න වෙයි අපායේ. සතර බියෙන්ම ඔබව පීඩාවටපත් කරනවා. දැන් බලන්න ඇහැ ඉදිරියේ පෙනිච්ච ඒ සොඳුරු දර්ශනය අවසන් කරලා තියෙන්නේ කෙබඳු තැනකට අපිව ගෙනිහිල්ලාද? අපේ අත්දැකීම්නේ ඔබ හිතලා බැලුවොත් මේ ඇහැ මේ තරමටම අපි ඔන්නමකට යවලා තියෙනවා. ඇහත් හිතත් එකතු වෙලා. දැන් ඔබ මේ ඇහැ පිළිබඳව හිත හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ හැමම මගේ ආත්මය කියලා තෘෂ්ණා සහගත දෙඩි බැඳීමක් ඇත්නම් ඒක ටිකක් අත්හැර ගන්න ඕන. ඇත්ත දැකලා. ඇත්ත දකින්නවා කියන්නේ මේ ඇහැ කියලා කියන්නේ මට සැප සතුට ගෙනහැල්ලා දුන්නට වඩා දුක වේදනාව භය කම්පනය මෙලවින් පරලොවින් එකතු කරලා දෙන දොරටු නේද? අසත්පුරුෂයෝ නේද? මාරයෝ වදකියෝ නේද කියලා හඳුනා ගන්න වෙනවා. නැවත නැවත ඒ අරමුණු ගැන මෙනෙහි කරලා මේ ඇහැ කන නාසය දිව කය ආදී මේ ආයතන ගැන තියෙන ප්‍රියමනාප බව ටිකක් තුනී කර ගන්න ඕන. මොකද මේවෙන් අරමුණු හොයන බව යම් තාක්ද ඒ තාක්කල් සිතත් සූදානම් මේවෙන් අරමුණු ලබා ගන්න. ඒ නිසා සිතට ආහාර ලැබෙන්නේ මේ දොරටු වලින්. මේ දොරටු පාලනය කරන්නේ නැතුව හිත හදන්න බෑ. අපි දන්නවා අපේ ගම්වල පිටිසර ගම්වල මිනිස්සු ඉස්සර තමන්ගේ ගව රැළට අලුතෙන් ගවයෝ ටිකක් එකතු කරගන්න ඕන වුණාම මිනිස්සු යනවා කැලේට. කැලේ ඉන්නවා කුළුහරක්. ඒ මිනිස්සු කරන්නේ හොයනවා මේ කුළුහරක් වතුර බොන්නේ න කොටු වැවක්. හොයලා හොඳට නිරීක්ෂණය කරලා මේ වැවට එන මාර්ගය ඉතුරු කරලා දෙපසින් ලොකු ප්‍රදේශයක් වට වෙන්න මහ දඬු වැටක් බඳිනවා. දඬු වැටක් බැඳලා රැකගෙන ඉන්නවා. ඔන්න ගවය ටික වෙනදා වගේම පුරුදු විදිහට වනාන්තරයේ පැත්තෙන් එවිල්ලා වැවට බහිනවා. එතකොට කැලේ පැත්තේ පාර දොරටුව ශක්තිමත්ව දඬු වැට බඳිනවා. වහලා තියෙනවා. දැන් ගවයෝ ටික පුරුදු විදිහට වතුර ටික බීලා දවස ගෙවලා කැලේට යන්න ආපහු ඇතුළු වෙනවා. ඇතුළු වෙච්ච ගමන්ම ඒ පැත්තේ දොරටුවක් ඉක්මනින් මිනිස්සු වහනවා. දැන් ඔන්න ගවයෝ ටික ඇතුළට කොටු වුණා. ඒ පැත්තට ගිහිල්ලා බලනවා පාර වහලා. ආපස්සට හැරෙනවා. වැව පැත්තට එන්න. ඒ පැත්තට එනකොට එහෙත් පාර වහලා. අනිත් පැති වලින් යන්න බලනවා හැම තැනකම දඬු වැටක් බැඳලා. මේ අයගේ උපරිම ශක්තිය යොදවලා මේ දඬු වැට කඩා ගන්න බලනවා පැනලා යන්න.
හැබැයි මිනිස්සු ශක්තිමත් ලෙස මේ වැට බැඳලා ගවයෝ පැනලා මේක කඩා ගන්න හදනව බැරි. කඩා ගන්න බෑ. ඒ උත්සාහය නිසා මේගොල්ලෝ ළඟ තිබිච්ච ශක්තිය පිරිහෙනවා. දැන් අලුතෙන් වතුරත් නැහැ, ආහාරත් නැහැ. කෑම බීම නැති නිසා වැට කඩා ගන්න තිබිච්ච ශක්තිය වැය කළ නිසා ඉක්මනින් මේ ගවයෝ ටික බොහොම දුර්වල වෙනවා. තන බිම ඇද වැටෙනවා. කොහොම බඩකින්නේ දින ගණනාවක් ගෙවුනට පස්සේ පුහුණු කළ ගවයන් එක්ක අර මිනිස්සු ගිහිල්ලා ඒ ගවයන්ගේ කරේ මේ ගවයෝ ටික බැඳලා ගමට ගෙනල්ලා ටික කන්න දීලා පුරුදු පුහුණු කරලා කරත්තෙට නගුලට කමතට යොදා ගන්නවා. අන්න කුළු හරකෙක් කරත්තේ බඳින්න බෑ. නගුලේ බඳින්න බෑ. කමතට ගන්න බෑ. ඌව පුහුණු කළොත් මෙල්ල කළොත් ඒ ඕනම වැඩකට යොදා ගන්න පුළුවන්. ඔන්න ඔය අපේ හිතත් කැලේ ඉන්න කුළු හරකෙක් වගේ කියලා කිව්වොත් නිවැරදි. දැන් මේ කුළු හරකා මෙල්ල කරන්න නම් ඒකට නිසි වැඩපිළිවෙලක් ඕන. දැන් අපි දැක්කම වැටක් බැඳ ශක්තිමත්. ඊළඟට ආහාර පාන දුන්නේ නැහැ. දැන් අපිට තියෙනවා මේ සිත නැමැති කුළු හරකා මෙල්ල කරන්න මේ වැඩපිළිවෙලම. අපි ඉන්ද්‍රිය ආයතන ගැන සැලකිලිමත් වෙනවා කියන්නේ වැට ශක්තිමත් කරගන්නවා. මොකද ඔය වැටෙන් තමයි ආහාර හොයාගෙන මේ හිත නැමැති කුළු හරකා එන්නේ. සිතට ආහාර ලැබෙන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්. දැන් මේ දොරටු ටික පාලනය වුණොත් ආහාර ලැබෙන්නේ නැහැ. අලුතෙන් ආහාර ලැබෙන්නේ නැහැ මේ කුළු හරකට. ආහාර නොලැබෙනකොට වැට බඳිනකොටම මේවා කඩාගෙන යන්න සිත නැමැති කුළු හරකත් නිතර උත්සාහවත් වෙනවා. අපි කොච්චර වැට ශක්තිමත් කරගෙන හිටියත් ඇහෙන් රූප හොයන්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ හොයන්න, රස පහස ලබන්න මේ දොරටු බිඳගෙන යන්න බලනවා. හැබැයි අපි දොරටු ගැන අර විදිහෙන් මාරේක්, වදකෙක්, සතුරෙක් හැටියට, දුක හැටියට, දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත බවට බලමින් හොඳට වැට ශක්තිමත් කළොත් මේ කුළු හරකට එළියට යන්න බෑ. මේ දොරටු වලින් පැනලා යන්න බෑ අරමුණ හොයාගෙන. එහෙත් පැනලා යන්න කරන උත්සාහයත් එක්ක අන්න ඒකේ තියෙන ශක්තියත් පිරිහිලා යනවා. අර ගවිය වගේ. අන්න ඇද වැටෙනවා. ඊට පස්සේ තව දුරටත් ආහාර පාන අඩු කරලා පාලනය කරලා අවශ්‍ය දේ පමණක් දීලා මේ හිත පුහුණු කරන්න පුළුවන් අර කුළු හරකෙක්ගෙන් වැඩ ගන්නවා වගේ වැඩ ගන්න. කැමැති ප්‍රයෝජනවත් දේ සඳහා යොදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හිත හදනවා, හිත වඩනවා කියලා කියන්නේ මෙන්න මේ කුළු හරකෙක් වගේ තැනක් මෙල්ල කරන, দমনය කරන තැනක් ඇටියට හිතුවට කමක් නැහැ. ඒ තරම් මේ හිත සසරේ හුරු වෙච්ච, පුරුදු වෙච්ච විදිහට, හිතුවක්කාර විදිහට නන්නත්තර යන ගතිය හිතේ තියෙනවා. කැමැති රු වෙලාවට රූප හොයාගෙන, ශබ්ද හොයාගෙන, ගඳ සුවඳ හොයාගෙන, රස පහස හොයාගෙන ඇවිදින්න යනවා. දැන් මේ හිත කොටු කරන්න ගියාම අපේ සීමා බිඳගෙන, වැටකඩලු බිඳගෙන යන්න උත්සාහවත් වෙන බව අපි අමතක නොකළ යුතුයි. මොකද මේවා එපා කරන්න ඔය ඇහැගෙන ඔහොම බලන්න ඕනේ නෑ. එහෙම හිතන්න ඕනේ නෑ. සිත විසින්ම බාධා පමුණවනවා.
ඒ කියන්නේ Tamanගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දන්නවා. ඒ නිසා ටික දවසක් එහැ ගැන මෙහෙම හිතනකොට මොකටද ඔහොම හිතලා වැඩක් නැහැ. අපිට මෙහෙම හිතන ඒ බාහිර අරමුණු ගැන දුරස් වෙන්න හදනකොට මේ ආයතන නේද මේ ඔක්කොම අරමුණු කුණු ගොඩවල් මේ ඇතුළට අරන් එන්නේ කියලා ඒ ආයතන ගැන කලකිරිලා ඒවා රැකවරණේ ආරක්ෂක විධිවිධාන යොදන්න ගත්තාම ඔන්න හිත සූදානම් නැහැ ඒ தത്വෙට ඉඩ දෙන්න. හිත විසින්ම මේවා බිඳ දාන්න හදනවා. අන්න එතනදී අපි සැලකිලිමත් වෙලා නුවණින් ඒ සිතට වහල් නොවි සිත දෙන අන පිළිපදින්නේ නැතුව අපි දෙන අන සිත පිළිපදින විදිහට දමනය කරගන්න පාලනය කරගන්න ඕනෑය කියන දෘಢ අදිෂ්ඨානය දැඩි අදිෂ්ඨානය තමන් තුළ තියෙන්න ඕන. නැත්තම් වැට කඩාගත්තොත් එළියට ගියොත් දමනය කරන්න බෑ. ඇතුලේ හිටියත් ආහාර ලැබෙනවා නම් කුළුහරකා මෙල්ල වෙන්නේ නැහැ. උගේ ශක්තිය පිරෙන්නේ නැහැ. ඒ නිසා අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් වැට බැඳ ගන්න එක. වැට බැඳලා විතරක් මදි ඇතුළට ආහාර දෙන්න බෑ. සිතට මොනවද ආහාර? සිත නිතරම කැමති රූප දකින්න. රූප හිතට ආහාරයක්. රූපාරම්මන. ශබ්දාරම්මන. ශබ්ද නැමැති ආහාරය හිතට ආහාරයක්. ගන්ධ සුවඳ සිත පවතින ආහාරයක්. රසය සිතට ආහාරයක්. පහස ස්පර්ශය සිතට ආහාරයක්. මේ ආහාර අඩු නැතුව ලැබුණොත් හිත දමනය කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ තරාතිරම අනුව ගිහි පැවිදි භේදයේ අනුව අපට සිද්ධ වෙනවා යම් යම් සීමාවන් තුල Tamanට දරන්න පුළුවන් යම් යම් සීමාවන් තුල මෙන්න මේ ඉන්ද්‍රිය দমনය ඉන්ද්‍රිය පාලනය සිද්ධ කරන්න. එහෙම වුණොත් අපට පුළුවන් මේ හිත මෙල්ල කරන පුහුණු කරන ඉන් එහාට යන වැඩපිළිවෙලකට සේන්දු වෙන්න ලං වෙන්න. එනිසා දැන් අපි මතක තියාගන්න ඕන මෙන්න මේ වැඩපිළිවෙල අමතක කරන්න එපා. මේක තමයි අනුපිළිවෙල. දැන් ඊළඟට අපි බාහිරේ අරමුණු වලින් ගාක් මිදුණා. එහේ කන නාසය දිව කය කියන්නේ අපට හිත කර දේවල් නෙමෙයි. අපිව සසර දුකට යොදවන අපාය පවා හෙළන මහ සතුරෙක් වදකෙක් හැටියට දැකලා මේ ඇහැ සතුටු කරන්න. කන සතුටු කරන, නාසය සතුටු කරන, දිව සතුටු කරන, කය සතුටු කරන මේ මෝඩ ක්‍රියාවලියෙන් මම ටිකක් මිදෙනවා. අපි හැමදාම ඇහැ සතුටු කළා. ඇහැ සතුටු වෙන දේවල් හොයන්නනේ අපි මෙච්චර මහන්සි වෙන්නේ. කන නාසය දිව කය සතුටු වෙන ඉල්ලන අරමුණු දෙන්නනේ අපි මේ මහන්සි වෙන්නේ. අපි ටිකක් හිතලා බැලුවොත් පින්වතුනි අපි මේ ආයතන පහට 16ක් වෙලා අපි ඔබ ටිකක් හිතලා බලන්න උදේ ඉඳලා නැගිටපු වෙලාවේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් ඔබ කුමක්ද කරන්නේ? දාසකමක් කරන්නේ. එසේ මෙසේ දාසකමක් නෙවෙයි. මහා නපුරු ස්වාමියෙකුට දාසියා වෙලා ඉන්නේ. කවුද ඒ නපුරු ස්වාමියා? මේ ආයතන පහෙන් යුක්ත ආයතන ටිකෙන් යුක්ත ඔය කය ඔබට වදක ස්වාමියෙක් වෙලා
හොඳට කල්පනා කරලා බලන්න උදේ ඉඳලා කරන කෙරුවාවල් ටික. උදේ පාන්දර නැගිටපු වෙලාවේ ඉඳලා මේ කයට සාත්තු සප්පායම් කරන හැටි හොදලා පවිත්‍ර කරලා නාවල කවල පොවල උයලා පිහලා අන්දලා පලන්දලා හැඩ කරලා ලස්සන කරලා මේ මොකද්ද කරන්නේ? මේ දාසකමක් කරනවා අපි මේ කයට. හැබැයි මේ කය මහා සත්පුරුෂයෙක්. දුෂ්ට ස්වාමියෙක්. කොච්චර කළත් සෑහීමකටපත් කරන්න බෑ, සතුටු කරන්න බෑ. හැමදාම ඔබ වතුර බොන්න දුන්නනේ ඇති වෙනකම්. පැයක් දෙකක් වතුර ටිකක් දී ගන්න බැරි වුණොත් හැමදාම වතුර දුන්නනේ කමක් නැහැ කියලා සතුටු වෙන්නේ. ඉවසන්නේ. පිපාසයේ නැමැති දුක ඇති කරලා ඔබට පීඩා දෙනවා. හැමදාම උයලා පිහලා කන්න බොන්න දුන්න හොඳට. හැබැයි එක වේලක් වැරදුනොත් හැමදාම මේ මට කන්න දුන්නනේ. අනුකම්පාවක් නැහැ. කරුණාවක් නැහැ, ඉවසීමක් නැහැ. බඩගිනි දුක ඇති කරනවා. හැමදාම නාවනුව පිරිසුදු කරනවා. එක දවසක් දෙකක් නාවන්න පිරිසුදු කරන්න බැරි වුණොත් අනුන්ට විතරක් නෙමෙයි තමන්ටත් තමන්ගේ ගඳ දැනෙනවා. ගඳ ගස්සවල මහ දුකක් මහ පීඩාවක් ඇති කරනවා. ඉතින් හැමදාම අපි මොහොතින් මොහොත ඉරියව් මාරු කරමින් මොකද්ද මේ කරන්නේ? මේ කය මෙහෙම ඉන්නකොට දුකයි කියලා හිතනකොට මේ දුකෙන් නිදහස් කරන්න, සපවත් කරන්න නැගිටවනවා. නැගිටලා ඉන්නකොට දුකයි කියලා හිතනකොටම නිදි කරවනවා. නිදි කරලා තියෙනකොට දැන් හරි අමාරුයි කියලා හිතනකොට ඇවිද්දවනවා. ඉතින් මේ දහසක් දේවල් උදේ හිටන් රෑ වෙනකන් උපතේ ඉඳන් මැරෙනකන් අන්හා විදාසෙක් වෙලා අපි සේවාවන් කරනවා. හැබැයි කොච්චර කළත් සතුටු වීමක් නැහැ, ඇතිවීමක් නැහැ, නිමාවක් නැහැ. ඒ නිසා අපි හැමදාම ජීවිතේ පුරාම මේ ඇහැ සතුටු කරන අරමුණු හොයලා දුන්නා. කන සතුටු කරන ශබ්ද හොයලා ගෙනල්ලා දුන්නා. නාසය සතුටු කරන ගඳ සුවඳ හොයලා දුන්නා. දිව ඉල්ලන රස ආහාර ගෙනල්ලා දුන්නා. කය කැමැති පහස ලැබලා දුන්නා. ඇති වුණාද? තවත් මදි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසු. කොච්චර කළත් මදි. ඇති වෙන්නේ නැහැ. එහෙනම් තව දුන්නා. මැරෙනකම්ම දුන්නත් ඕවා සතුටු කරන්න බෑ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි තේරුම් ගන්න ඕන මේ වදක ස්වාමියෙකුටයි මම මේ සේවාවන් කරන්නේ. එයාව සතුටු කරන්නයි මගේ ජීවිතේම ගෙවුනේ. මෙච්චර කරලත් සතුටු කරන්න බැරි නම් ඉතිරි ටිකත් කළාට සතුටු කරන්න බෑ. දැන් මම මේ වදක ස්වාමියාව මෙහෙවන්න ඕන. මේ වදකයාගෙන් මිදෙන්න ඕන කියලා අපි ටිකක් නුවණින් කල්පනා කරන්න වෙයි. නැත්තම් අපි හැමදාම කළ මේ වදකයට සේවාවන් කරන එක. ආපහු වතාවක් උපදින්නේ වදකයත් එක්කමයි. ආයි උපදින්නේ වදකයත් එක්කමයි. ඒ වදකයට සාමියා වෙලා, ඒ වදකයට දාසයා වෙලාමයි උපදින්නේ. ඒ නිසා මේ වදක භවෙන්, මේ දාස භවෙන් අපි මිදෙන්න ඕන. ඒ නිසා මේ හැට මෙච්චර කල් සතුට වෙන දේ දුන්නා. කො සතුටක් වෙලා නැහැ. ඇති වෙලා නැහැ, සෑහීමකටපත් වෙලා නැහැ. ඒ නිසා මම අද ඉඳලා මේ ඇහැ ඉල්ලන තරමක් දේවල් දෙන්නේ නැහැ. කන නාසය දිව කය ඔස්සේ හොයාගෙන එන තරමක් ආහාර දෙන්නේ නැහැ. මම ආහාර පාලනය කරනවා. සිත ඉල්ලන මේ අරමුණු නැමැති ආහාර මම පාලනය කරනවා. ඔන්න පාලනය කරන්න ගත්තාම හිත ටිකක් කලබල කරනවා. කොහොම හරි ඉල්ල ගන්න නෑ ඕනමයි කියලා හෘදවල හරි ගන්න බලයි.
හැබැයි කොච්චර රිදෙව්වත් දෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ ප්‍රමාණයට තමයි දෙන්නේ, මීට වඩා වැඩියෙන් දෙන්නේ නැහැ කියලා. ආහාර පාලනයක් කළොත් අන්න අර කුළුහරකට ආහාර පාන නැති වෙනකොට ආහාර පාන හොයාගෙන යන්න දඬුවැට කඩන්න උත්සාහවත් වෙලා තිබිච්ච ශක්තියත් වැය වෙලා දුබල දුර්වල වුණා වගේ මෙන්න මේ හිතත් ඇද වැටෙනවා, දුර්වල වෙනවා, බිඳ වැටෙනවා. ඒ දුබල දුර්වල කරගත්ත ශක්තිය පිරිහවාගත්ත අන්න ඒ හිත පුළුවන් ඊළඟට අපිට අර කුළුහරකව කරත්තයට නගුල්ලට කමතට පුහුණු කරලා ගත්තා වගේ මේ හිත කැමැති පැත්තකට යොදවලා මෙහෙවන්න පුළුවන්කම තියෙනවා එතනින් එහාට. එනිසා මේ හිත দমনය කරන්න, පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. කැමැති දේවල් දෙන තාක්කල්, කැමැති ඉරියව් පවත්වන තාක්කල් අපට සිද්ධ වෙනවා කිසියම් ආකාරයක ආත්ම පාලනයක්, ආත්ම দমনයක් මේ වෙනුවෙන් සිද්ධ කරන්න. මම දන්නේ නැහැ ගිහි ජීවිත ගෙවන ඔය ඇත්තෝ ඒ සඳහා කොයිතරම් සමත් වෙනවද කියලා. එහෙත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට, තම තමන්ගේ හැකියාව මත, උවමනාව මත යම් ප්‍රමාණාත්මකව හෝ මේ ආත්ම දමනය, ආත්ම පාලනය සිද්ධ කරගන්න වෙනවා. මේ හිත සැබෑවටම වර්ධනය කරලා දියුණු කරලා සියලු සැපගෙන දෙන දිශාවකට යොමු කරන්න නම් මෙන්න මේ හැම තැනකින්ම අපි කලේ අර වැට බැඳීමක්, අර බැම්මක් බැඳගත්තා වෙනවා. ගලන ගමන යම් දුරකට වැළක්ුවා වෙනවා. ඒ නිසා පින්වතුනි අපි මෙන්න මේ බඳු ක්‍රියාමාර්ග ඒ ආයතන පිළිබඳව පුළුවන් තරම් අපි මෙතෙක් කල හිතුවට වඩා මේ ආයතන ටික නේද මට මේ සියලු වද වේදනා දුන්නේ, මේ ආයතනයේ නේද, ආයතනයේ ක්‍රියාකාරීත්වයේ නේද මේ සසර ඇදගෙන ආවේ. එතකොට දැන් මම මේ මට සසරේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ ධර්මයන්ගේ පැවැත්මට අනුග්‍රහ දක්වලා තියෙන්නේ, අනුබල දීලා තියෙන්නේ, ඒ ආයතනයේ රාජකාරී කරලා තියෙන්නේ මා විසින්ම නේද? මා විසින්ම කළ රාජකාරිය ක්‍රියාකාරීත්වයේ තුල නේද මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සහගත මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම වෙලා තියෙන්නේ කියලා දකිමින් මෙන්න මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න හිතන්න පටන් ගන්න ඕන. ඊළඟට පින්වතුනි දැන් මෙහින් ආවරණය කරනකොට, පාලනය කරනකොට ඔන්න උල්පතක් ක්‍රියාත්මක වෙනවා වගේ ඇතුළට ගත්ත කුණු ගොඩවල් ටික ඔක්කොම මතු කර කර පෙන්වන්න පටන් ගන්නවා. දැන් ඔය ඇත්ත දන්නවා S2 පියාගෙන ශබ්ද අඩු තැනකට වෙලා මේ ඉඳුරන්ට අරමුණු ලැබෙන සීමාව ඉක්මවලා අඩුම අවම තැනකට ගිහිල්ලා භාවනාවට වාඩි වුණාම මොකද්ද වෙන්නේ? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නම් දැන් එනවා අඩුයි. හැබැයි දැන් මේ ඔක්කොම පහෙන්ම කරපුවා එක තැනකින් කරන්න පටන් ගන්නවා. උල්පතක් ගලනවා වගේ අන්න සිතට අතීතයේ අපිම ඇතුල් කරපුවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇතුල් කරපු අරමුණු ඔන්න මතක් වෙනවා, සිහි වෙනවා, අවදි වෙනවා.
දැන් හොඳට බලන්න මේ අත්දැකීම් තියෙන භාවනා කරන ඇත්තන්ට. වාඩි වෙච්ච හැටි කොහෙදෝ තියෙන ඒවා. මහා අතීතේ සැඟවිලා ගිය ඒවා. මෙන්න මතක් කරලා දෙනවා. අර ඇහෙන් රූප පෙන්නනවා වගේම අර අතීත දර්ශන හිතට මවලා පෙන්නනවා. ඔන්න ඉස්කෝලේ ගියේ හැටි, ඉගෙන ගත්ත පන්ති කාමර, යාළු මිත්‍රයෝ ටික, ගුරුවරු ටික, ආවට පරිසරය, ඉතින් කරපු ක්‍රියාකාරකම්, හොඳ නරක ඒවා ඔක්කොම ටික දැන් චිත්‍රපටියක් වගේ මෙන්න මවලා පෙන්නනවා. අරහෙන් দমনය කරන්න හැදුවට මෙහෙන් ආහාර ගබඩා කරපු ආහාර හිත හොයා ගන්නවා. දැන් ඔන්න අපට භාවනා කරනවා කියලා කරන්න වෙන්නේ ඔන්න ඔතනදී. අර ඉන්ද්‍රිය দমনය කරනවා කියන ටික හුඟක් දුරට අපි හිතන්න ඕන ඒක සීලයට අයිති කාර්යයක්. ඉන්ද්‍රිය සංවර සීලය. සීලයක පිහිටලා හිත වඩන්න ඕන කියන්නේ මේකයි. මේ දොරටු ටික අරගෙන සීමාවක් නැතුව අරමුණු ලැබෙන්න ඉඩ දීලා හිත හදනවා කියන එක වෙන්නේ නැහැ. ඉස්සර වෙලා මේ දොරටු වහන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපිට ලිඳක් ඉහින්න ඕන. හැබැයි ලිඳට ගලාගෙන එන දිය පහරවල් පහක් තියෙනවා. ඒ දිය පහරවල් පහ එහෙම්මම ගලන්න ඉඩ තියලා අපි ලිඳ ඉහින්න ගත්තොත් ඉහිනවා තමයි. හැබැයි අපි ඉහින්න ආපහු ඒ තිබුණු විදිහටම පිරිනවා. දැන් අපි භාවනා කරනවා කියලා මේ හුඟක් දෙනෙක් කරන ක්‍රියාව මෙන්න මේ වගේ. දොරටු පහකින් අඟලේ පයිප් පහකින් වතුර ගලන්න ඉඩ තියලා අඟල් භාගේ පයිප් එකකින් වතුර අදිනවා. ලිඳේ වතුර ඉවර වෙන්නේ නැහැ කවදාවත්. ලිඳ හිස් කරන්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා කරන්න ඕන ලිඳට වතුර ගලාගෙන එන එළ මාර්ග ටික වහන්න ඕන. දැන් ලිඳට අලුතෙන් වතුර එකතු කරන දිය පහරවල් ටික කපලා වෙන පැත්තකට කාණුවක් කපලා හරවලා ලිඳට ගැලීම වැළැක්වුවොත් එතන වලක්වලා නම් දැන් බාල්දිය වතුර අයින් කරන්නේ හිස් කරන්නේ දැන් ලිඳ හිඳෙනවා. හැබැයි අර දොරටු පහකින් වතුර ගලාගෙන ඉන්න ඇරලා අඟල් පහේ පොම්පයක් දාලා ඉස්සක් හිඳින්න බෑ. වතුර පාරවල් පහකින් වතුර එනවා. ඒ නිසා ලිඳ හිස් කරන්න ඉස්සෙල්ලා ලිඳට බාහිරයෙන් ගලන දිය පහරවල් ටික අයින් කරලා ඉන්න ඕන. ඒ වගේ මේ හිතේ තියෙන කෙලෙස් සැඟවිලා තියෙන ආශ්‍රව පෙර පුරුදු හිඳින්න බෑ අලුතෙනුත් එකතු වෙනවනම්. ඒ නිසා අපිට මෙන්න මේ හිතට අලුතෙන් අරමුණු එකතු කරන අරමුණු නැමැති දිය එකතු කරන දොරටු පහ එළ මාර්ග පහම වහලා පටන් ගන්න ඕන. ඒ ටික වහලා දාලා හිඳින්න ගත්තොත් හිඳින්න පුළුවන්. ඒ වගේ භාවනා කරනකොට අපි මෙන්න මේ ආයතන පහ ගැන හිතලා ඒ ආයතන පහට යම්කිසි වාරණයක් තියෙන්න ඕන. ඊළඟටයි අපි ඇතුළත හිඳින්න ගන්න ඕන. අන්න ඇතුළත එතකොට තියෙන දේවල් හිඳ ගන්න පුළුවන්. අන්න එතනදී තියෙනවා පින්වතුනි වැඩපිළිවෙළවල් කීපයක්. එතන තමයි අපිට භාවනාව කියන එක පටන් ගන්න තියෙන්නේ. අර ඉන්ද්‍රිය ගැන දුක් වශයෙන් හිතන එකත් ස්මාරයා වදකය හැටියට හිතන එකත් ඒකත් භාවනාවක්. ඒවා අයිති විදර්ශනාවට. දුක්ඛ ලක්ෂණ විමසන භාවනාවක් ඒවත්. ඒක ඉන්ද්‍රිය භාවනාවක් වෙනවා. එක පැත්තකින් ඉන්ද්‍රිය සංවර සීලයක් වෙනවා.
ඒක විදර්ශනාවට එන කෙනෙක් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට භාවනාව කියලා අපි කතා කරන තැන අපි දැන් විස්තර කරගන්න ඕන. භාවේතිති භාවනා. වඩනවා යන අර්ථයෙන් භාවනා කියලා කියනවා සාමාන්‍ය අදහස. භාවේතිති භාවනා. වඩනවා. මෙන්න මේ භාවනා කරනවා හිත වඩනවා කියන ක්‍රියාව තුළ අපි ටිකක් ඇතුළට එබිලා බලන්න ඕන මොකද්ද මේ කරන්නේ කියලා. මේ කරන ක්‍රියාකාරකම මොකද්ද කියලා. අපි හුඟක් වෙලාවට භාවනා කරන්නේ මේ තුල සිදුවෙන ක්‍රියාදාමයේ ගැන හරියටම දැනගෙන නෙවෙයි. කවුරු හරි කියපු, කවුරු හරි පනවපු දුන්නු නියෝගයක් අපි පිළිපදිනවා. එහෙම වෙන්න බෑ. අපි ඇතුළත හොඳට දැනගෙන දැකගෙන මේ ක්‍රියාකාරකම් කරන්න ඕන. එතකොට මෙන්න මෙතනදී අපිට මේ ආධ්‍යාත්මයක් බාහිරයක් මේ සියල්ල එක්තෙන් කරගෙන එකතු කරගෙනයි මේ වැඩපිළිවෙලට බැස ගන්න වෙන්නේ හිත හදන හිත වඩන වැඩපිළිවෙලට. දැන් වෙලාව මම හිතනවා එහෙමනම් ඒ ටික විස්තර කරන්න ගියොත් ටිකක් කාලය මදි වෙනවා. අපි ඊළඟට දවසට ඒ හිත වඩන්න හිත දියුණු කරන්න ඊළඟට වැඩපිළිවෙල මොකක්ද කියලා අපි කතා කළොත් හොඳයි හෙට දවසට. කොහොම වුණත් අපි දැන් මතක තියාගන්න ඕන බාහිරයෙන් අපි පරිවර්ජණය කළ යුතු දැන් පරිවර්ජණය කරන්න ඕන. ඊළඟට බාහිර අරමුණු ඇතුළට ගේන මේ ආයතන ගැන ටිකක් සැලකිලිමත් වෙලා වාරණයක් යොදා ගන්න ඕන. ඊළඟට අපි තවදුරටත් ඇතුළතින් මතු කරලා දෙන හිත කැමති ආහාර හොයා ගන්න මේ ආයතනයක් පාලනය කරන්න ඕන. අන්න ඒ ආයතනය පාලනය කරන්න අපි භාවනාව කියන එක විශේෂයෙන් සමත අපි කලින්ම මතක් කරානේ පරියුත්ථාන කියලා අවදි වෙනවා. දැන් මෙහෙන් ආහාර නොලැබෙනකොට ඇතුළත තියෙන ඒවා අවදි වෙනවා, මතක් වෙනවා, සිහි වෙනවා. මේ හිතට ආහාර මේ එන්නේ. හිත රළු වෙන්න, හිත පවතින්න කැමති ආහාර මේ මතුවෙන්නේ. දැන් මෙන්න මේ ආහාරත් පාලනය කරන්න ඕන. අන්න ඒ ආහාරත් පාලනය කරලා තවදුරටත් හිත මෙල්ල කරන වැඩපිළිවෙල තමයි අපි මූලික වශයෙන් මේ සමත භාවනාවක් හැටියට කරන්නේ. සමත භාවනාවන් තුලදී කරන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. එකක් අපි අලුතෙන් අරමුණු ඇතුළු වෙන්න නොදී සීලාදී වශයෙන් ඉන්ද්‍රිය රැකවරණයක් සලස්වනවා. ඊළඟට ඇතුළත තියෙන අරමුණු මතුවෙන්න නොදී ඒ වෙනුවට අපි කැමති අරමුණක් හිතට දෙනවා. බුදුරුව වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, අසුබ කමඨහං වෙන්න පුළුවන්, නව සිවතික වෙන්න පුළුවන්, ආස්වාද ප්‍රස්වාස ආනාපාන සති නිමිත්ත වෙන්න පුළුවන්, දස කසින මණ්ඩලයන්ගෙන් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ තුලින් අපි සිද්ධ කරනවා අර කැමති දේවල් මතු කරගන්න ඉඩ නොදී අපි කැමති දෙයක් හිතට දෙනවා ආහාර වශයෙන්. හැබැයි හිත කැමති නෑ අපි දෙන අරමුණ බාර ගන්න. ඒකට කැමති නෑ, ඒක ප්‍රතික්ෂේප කරලා නිතරම හිත කැමති දේවල් හොයාගෙන යන්න උත්සාහවත් වෙනවා. එළියට යන්න ඉඩ නැත්තම් ඇතුලෙන් හරි යමක් හොයාගන්න මතු කරගන්න උත්සාහවත් වෙනවා. මේක තමයි අපි භාවනා කරන්න පටන් ගත්තාම කියන්නේ
අනේ මට නම් භාවනා කරන්න බෑ. හිත එකඟ වෙන්නේ නැහැ. එක තැනක තියාගන්න බෑ. නොඑක් දේවල් සිහි වෙනවා කියන්නේ මේ ස්වභාවය. මේක ස්වභාවයක්. මේ ස්වභාවයෙන් තොර වෙච්ච කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. ඒ නිසා ඔබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක හිතේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවයට වෙනසක් කරන්න ඕනේ නැහැ. මේ ස්වභාවය තුල අපිට පුළුවන් භාවනාව කරන්න. බුදුහාමුදුරන්ගේ දහම තුල භාවනාව පටන් ගන්නෙ කෙලෙස් නැති තැනකින් නෙමෙයි. කෙලෙස් නැති කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. දැන් එතන කිව්වේ රාගසිත නැති කරන්න කියලා. මගේ හිතේ දැන් රාගී සිතක් පහළ වෙලා දැනගන්නයි කිව්වේ. දැන් රාගසිතක් පහළ වුණොත් භාවනාවක් නැහැ කියලා කිව්වේ නෑ. සරාගං වා චිත්තං සදෝසං වා චිත්තං සමෝහං වා චිත්තං මේ ආදී වශයෙන් පෙන්නුවේ මේ රාගසිතක් මේ ද්වේෂසිතක් මේ මෝහසිතක් පහළ වෙලා තියෙන්නේ කියලා. දැනගන්නයි ඕනේ ඉස්සෙල්ලා. දැනගෙන ඒවට තියෙන එක විකල්ප. අන්න ඒ ඔස්සේ කටයුතු කරන වැඩපිළිවෙලට අපි භාවනා කියලා කියනවා. ඉතින් අපි හෙට දවසේ තවදුරටත් අපට දැනෙන අපට තේරෙන විදිහෙන් මේ වැඩපිළිවෙල ඉස්සරහට පුළුවන් වෙලාවක හරි ගෙනියන්න වඩන්න පුළුවන් වෙන්නේ අහලා හොඳට තිබුණොත් නේ. මේ හුඟක් දෙනෙක්ගේ අදහසක් තියෙනවා දරුවන්ගේ කටයුතු සිද්ධ කරලා විශ්‍රාමිකව මේ කොහොම හරි හිත වඩා ගන්න ඕන. කොහොම හරි මේ සසරින් මිදෙන මඟ හොයා ගන්න ඕන කියලා. ඒ නිසා එදාට පුළුවන් වෙන්නේ හොඳට අහලා තිබුණොත්. හොඳට දැනගෙන තිබුණොත්. දැම්ම ඉඳලම පුරුදු කරලා තිබුණොත්. ඒ නිසා මේ ටික හොඳටම අහගන්න ඕන පරිස්සමෙන්. ඉතින් ඒ නිසා ඒ ටික අපි ඉදිරි දවසට තබමින් අද දවසේ හලීමා මෙතිනිය මේ හැම දිනාටත් මේ මුළු ලෝකයටත් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසලා දුන්න ධර්ම දානයක් දුන්නා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. හැම දානයන් අතර ධර්ම දානය දෙනවා. ඒ ආදරණීය මාතාවට උතුම් නිවන් සුව සංසාර ගමනේ සුවපත් බව දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරමින් මේ සිද්ධ කළ ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය සම්බුදු පූජාමය ත්‍රිද චෛත්‍ය තුනුරුවන් වන්දනාමය සීලමය වූ සියලු පුණ්‍ය කුසල සම්පත් අපි හැමත සසර දුකින් එතරව ලබන සාන්ත නිවනින් සැනසෙන්නට ඒ දහම් මඟ කියා දෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නට මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදු වෙලවක් සනසනාරේ මෛත්‍රිය නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් පින් කැමැති අපේ ඉෂ්ඨකාමී ගේ දොර වතු පිටි ව්‍යාපාර ආදියට මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දිව්‍ය රාජවරු මේ පින් අනුමෝදන් වෙත්වා දිව ඉසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ හලීමා නෝනා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති මිය පරලෝකස් පින් බලාපොරොත්තු වෙන යම් නෑ හිත මිත්‍ර පිරිසක් වේ නම් මේ සසර ගමනේ අනේ ඒ ඥාතිවරු මේ පින් දැක සතුටු වෙත්වා. ආදරණීය අම්මේ ඔබ අපෙන් වෙන්ව බොහෝ කලක් ගත වී ගියත් ඔබ අපේ ජීවිතයට දැක් වූ කරුණාව මෛත්‍රිය ඒ සෙනෙහස තාමත් අපිට අමතකව නැහැ. ඒ උතුම් සෙනෙහස එමව් සෙනෙහස අදද සිහිකොට ඔබ වෙනුවෙන් මේ ශාසනය තුල මේ ලෝකයේ තුල සිද්ධ කරන්න පුළුවන් මහා දානීය මහා පින්කම මා විසින් සිද්ධ කළා. මේ කළ පින ඔබ විසින් ඔබේ සියාතින් කයින් කරගත් කුසලයක්සේ පිනක්සේ සලකා සතුටුව මේ පින් අනුමෝදන්ව දෙව් සැපතින් මිනිස් සැපතින් සපවත් වේවා. වහවහ මේ සම්‍යක් දර්ශනයේට සමවැද
ලෞතුරු සුවයෙන්ද සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම එතුමිය නමින් අපි හැම දෙනා නමින් නැසීමිය පරලෝකීය සකල විද ඥාතිවරු මේ පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා දුක් පිරිසසර කතරින් ඈතර වේවා යන කාරුණික අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. හලීමා නෝනා මහත්මියට එතුමිය මේ කුසලයට යොමු කළ ඒ තම කල්යාණ මිත්‍රයින්ට මේ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාට මේ අවස්ථාව සංවිධානය කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපේ හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල දායක කාරක ආදී ඒ සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අනන්ත රැකවරණේ හැම සැපතක් ශාන්තියක් සහනයක් සැනසෙල්ලක්ම උදා වේවා. නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ බාධක දුරු වේවා. ජීවිතයේ සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂා ඉෂ්ට සිද්ධ වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා. සසරේ සරණාතුරු නරක ආදී දුගති භයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට කුසල් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන උතුම් නිවන් සුව කල්ොයවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු